ආයිබෝන් හදරුවනේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ 10 ශ්‍රේණි භාෂා පොත නේද? 10 ශ්‍රේණි දරුවන්ගේ සාහිත්‍ය පාඩම් මාලාව සුපැහැදිලිව අපි අවසන් කරලා තියෙන්නේ. දැන් ඔබට මේ කරමින් ඉන්නේ 10 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් භාෂාව හා සාහිත්‍ය පොතේ භාෂාව සම්බන්ධ පාඩම් මාලාව. ඒ පාඩම් මාලාවේ සුවිශේෂී පාඩමක් තමයි අට පාඩම. ඒ කියන්නේ මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. අන්න පුතේ. අපිට මාතෘ භූමිය තරම් වටිනා වස්තුවක් මේ ලෝකේ නෑ නේ. ඇයි? අපි ජාත කරගත්ත ජාත වෙච්ච භූමිය, ජාත භූමිය කියලා කියනවා. එතකොට ඕනම දරුවෙක් ඕනම කෙනෙක් තමන් ඉපදුණු රටට හදවතින්ම ආදරේ. එහෙම නැති අය අපි කියන දේශද්‍රෝහියෝ කියලා. නේද? දේශයට ආදරය කරනවන නේද? තමාගේ ඉපදිච්ච මාතෘභූමියට දක්වන ආලය දේශානුරාගය. දේශය අනුව ඇතිවන ඇල්ම. දේශානුරාගය. ඒතර ඒකට නැත්තම් එහෙම දේශද්‍රෝහිය. දේශයට විරුද්ධව කටයුතු කරනවා අපි අරගෙන දේශද්‍රෝහිය නේද? ඒතර මේකට දේශ ප්‍රේමීන් කියලා කියනවා. නේ? දේශයට ප්‍රේමය දක්වන නිසා. කොහොම නමුත් ඕනම කෙනෙක් තමන්ගේ රටට සාමාන්‍ය ස්වභාවය තමයි ඒකට පුදුම විදිහේ ඇල්මක් දක්වනවා. නේද? කැමැත්තක් දක්වනවා. දේශ වාත්සල්‍ය කියලා කියනවා. එතකොට එවැනි සාහිත්‍ය ඒවා සමහර විට ගීත වෙන්න පුළුවන්, කාව්‍ය වෙන්න පුළුවන්. ඒතර අන්න ඒවා දේශානුරාගයේ පදනම් කරගත්ත කවි ගීත කියලා අපි හඳුන්වනවා. දේශානුරාගයේ දනවන ගීත, දේශානුරාගයේ දනවන කාව්‍ය. ඒතකොට දැන් මෙතෙන්දී ඔබට කතා කරන්න හදන්නේ මේ දේශානුරාගයේ සම්බන්ධව මොනවද ලියවිලා තියෙන පද්‍ය කියලා. ඒතකොට එතෙන්දී බලන්න හැඳින්වීමත් එක්ක අපි යන් සෑම මිනිසෙකුටම ස්වකීය ජන්ම භූමිය පිළිබඳ ඇත්තේ අභිමානයකි. දේශයේ ඉතිහාසය, ස්වභාව සෞන්දර්යය, සංස්කෘතික උරුමයන් හා නිදහස් නිවහල් පුරවැසියන්ගේ ක්‍රියාකාරකම් මත දේශාභිමානයේ ජනන වේ. ලෝකේ හැම ජන කොට්ටාසයකටම තම රටට ආදරේ, පක්ෂපාත භාවය, දේශානුරාගය දනවන නිර්මාණ ඇත. දේශීය මෙන්ම විදේශීය ලේඛකයන් ශ්‍රී ලංකාව ගැන කරන ලද එබඳු නිර්මාණ ඇසුරෙන් මේ පාඩම සැකසී ඇත. අන්න පුතේ. අපේ රටේ ඉන්න අය අපේ රට ගැන වර්ණනා කරනවට වැඩිය වටිනව නේද? පිට රට කෙනෙක් අපේ රටේ තියෙන සුන්දරත්වය වර්ණනා කරනකොට. ඇයි? අපි කොහොමත් අපේ රටට ආදරේ. ඒතර අපිට තවත් ආදරේ වැඩි වෙනවා පිට රට කෙනෙක් අපි ගැන වර්ණනා කරන අපේ රට අනිත් අයට වැඩිය සුවිශේෂී රාජ්‍යයක් විදිහට වර්ණනා කරද්දී අපිට හරි අභිමානයක් ඇති වෙනවා නේද? ඒ දේශාභිමානය තුල දේශානුරාගය තුලින් අපි තුල ඇති වෙන නේද? අනිකුත් රාජ්‍යයක සසනද්දී අපේ රට කෙරෙහි අපිට ඇති වෙන දැඩි අභිමානයක්, ගෞරවයක්, ආඩම්බරයක්. ඒතර අන්නේ දේශාභිමානය ඒක දැනෙනවා අපිට. අපේ මේ ලේ නහර වලට දැනෙනවා. ඒතර අන්න එවැනි දැනීම ඇති කිරීම සඳහා අපූර්ව අත්දැකීම් පාදක කරගෙන කාව්‍ය නිර්මාණය වුණා. ඒතර ඒ ගීත නිර්මාණය වුණා. ඒ සියල්ල දේශාභිමානය සම්බන්ධ නිසා අපි කියන දේශාභිමාන ගීත, දේශාභිමාන පද්‍ය නේද? එන්නේ එහෙම කියලා. එතකොට ඒක සාමාන්‍යයෙන් රට කෙරෙහි දැඩි ලෙස ලිංගතුකමක් දක්වනකොට සාහිත්‍ය තුළ ජීවත් වෙනකොට නිරායාසයෙන්ම කවි සිතුවිලි, ගීත සිතුවිලි පහළ වෙනවා. සාහිත්‍ය කියන්නේ සුවිශේෂී අංශයක්. සාහිත්‍ය නැති කෙනෙකුට අපි කියනවා සාහිත්‍ය නොමැති කෙනා හරියට කුළු හරකෙක් වගේ. සාහිත්‍ය තියෙනවා නම් අපි ඇත්තටම හොඳ මිනිස්සෙක් කියලා. ඇයි අපි ආකල්ප හදාගන්නේ? හදවත සුන්දර කරගන්නේ සාහිත්‍ය තුළින්. ඒක ගීත සාහිත්‍ය වෙන්න පුළුවන්, කාව්‍ය සාහිත්‍ය, ගද්‍ය සාහිත්‍ය, පද්‍ය නේද? ඒතර මේ ඕනම සාහිත්‍යයක් තුළ අපිට අපූර්වත්වයක් තිබිලා. ඒ අපූර්වත්වය තුළින් අපි ආනන්දේ කරා ගිහිල්ලා ආනන්දයෙන් අවසානයේ ප්‍රඥාව කරා යන්න පුළුවන් නම් අන්න ඒක තමයි සුවිශේෂී නිර්මාණ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මගේ දරුවනේ මේ ඔබට කියා දෙන්න යන්නේ අපේ රටට අපි කොච්චර ආදරේද. එතකොට ඔබ කෙරෙහි ඔබට අපේ රට කෙරෙහි
දැඩි ආදරයක්, ගෞරවයක්, ලෙන්ගතුකමක් ඇති කරන්න තමයි මේ ලේඛකයෝ දැඩි උත්සාහයක් දරලා තියෙන්නේ. එතකොට අපේ රටේ අය ඉන්නෝ පිට රට අය. පැහැදිලි. ඒතර අපේ රටේ ඔබ දන්නවා නිදහස් කාව්‍ය සම්ප්‍රදාය අපිට හඳුන්වා දෙන්නේ ඒ ජී.පී. සේනානායක සූරිය. ඔබ දන්නවා 1946 අලුතගෙන මනාලිය කියන පද්‍ය පන්තිය තුලින් ඒ කියන්නේ පරිගැනීම කෘතිය නිර්මාණය වෙනවා. ඒකේ තියෙන නිදහස් කාව්‍ය තුලින් තමයි නිදහස් කාව්‍ය සම්ප්‍රදාය ආරම්භ වෙන්නේ. මෙන්න මේ නිදහස් කාව්‍ය සම්ප්‍රදාය නව මගකට ගෙනියන්න දෙවන්ත මෙහෙවරක් කරපු අසහාය ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ නමති කෙත අස්වද්දපු සුවිශේෂී චරිතයක් තමයි මහගමසේකර. හෙළ කලාකිත අස්වද්දපු මහගමසේකර. මහගමසේකර ආනන්ද කියලා කියන්නේ අතිශයින්ම අපූර්ව චරිතයක්. ඒ තමයි ගීත සාහිත්‍යයට පුළුවන්, කාව්‍ය සාහිත්‍යයට පුළුවන්, නවකතා ලියන්න පුළුවන්, නාට්‍ය ඔය බලන්නකො චිත්‍ර ශිල්පී පැති ගානක චරිතයක්. දැන් ඔබට සාහිත්‍ය පොතේ තියෙනවා දෑතේ කරගෙට. හරිම ලස්සනයි. දෑතේ කරගැට සිඹසන සන්නට ලාගොය මේ දලු පවන් සලයි දහදිය මුතු ඇට මල් වරුසාවේ කරල් වරින් පී දී වැගිරේ. කොච්චර ලස්සනද එලි සමේ නැතුව කවි කියනවා. හරිම ලස්සන කවි නිර්මාණය කළා. ඔහුගේ හැම එකක්ම දැවැන්ත තේරුමක් තියෙනවා. ඒ කියන්නේ රසයක්, ආනන්දයක්, ප්‍රඥාවක්. එතකොට ඒක රසයෙන් අනුන කෘතියක් බවට පත් වෙනවා, සාහිත්‍යයක් බවට පත් වෙනවා, ගීතයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා අපි මේ කතා කරන්න හදන්නේ අන්න අපේ රට වෙනුවෙන් නිර්මාණය කළ තියෙන දේශාභිමානයේ දේශානුරාගයේ දැනවෙන නිර්මාණ ගැනයි. බලමු අපි. දේශානුරාගය යනු තම මාතෘ භූමිය කෙරෙහි ඇති ඇල්මයි, දේශ ප්‍රේමීත්වයයි, ආදරයයි. එම මාතෘ භූමියේ ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳ හැඟීම අප සිත් සතන්හි සදා රැඳී පැවතිය යුතුය. දෙපයින් නැගී සිටීමෙන් නිදහස්ව නිවහල්ව ජීවත් වීමට අවකාශ සැලසෙන්නේ ಜಾති, ආගම්, කුල ભેද වලින් තොරව එකම ජාතියක් එනම් ශ්‍රී ලාංකික යන හැඟීමෙන් යුතුව කටයුතු කළොත් පමණි. මේ පුණ්‍ය භූමියෙන් මෙලොවට ජනිත වූ අප හැමදෙනාටම ජීවත් වීමට ප්‍රාණවායුව ලබා දුන්නේ මේ උතුම් භූමියෙන්. මිනිසෙකුට තමා උපන් බිමට වඩා වටිනා වෙනත් බිමක් නැත. අභිමානයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍ය පරිසරය ඒ තුළ පැවතීම ඊට හේතුවකි. දේශානුරාගී හැඟීම් ඔස්සේ තම ජාත භූමිය පිළිබඳ ඇතිවන ආඩම්බරය, අභිමානය, දේශාභිමානය. අන්න පුතේ දැන් හොඳට මතක තියාගන්න ඕන. මේ විදිහට right එනම් දේශාභිමානය සහ දේශානුරාගය. හරි. දැන් ඔන්න ඔබට දන්නවා මොකද්ද මේ දේශානුරාගය සහ දේශාභිමානය කියන්නේ. ඔබට අහනවා ඒක. ප්‍රශ්නයක් අහනවා. ඒතර අහනකොට මෙන්න මේ විදිහට උත්තර මේකෙන්ම හදා ගන්න ඕන. අපිට තේරෙනව බලන්න එකම ජාතියක් නේ. බලන්න ආගම් කුල ભેද වලින් තොරව ශ්‍රී ලාංකීය ජාතියක්. අපේ රටේ සිංහල ඉන්නවා, දමිළ සහෝදරයෝ, මුස්ලිම් සහෝදරයෝ, ඊට පස්සේ ක්‍රිස්තියානි, විවිධ ආගම් අදහන මේ හැමෝම අපි අපේ රටේ අය. ඒ නිසා අපි එක ජාතියක්. ආගම වශයෙන් අපි වෙනස් වුණාට පුතේ ජාතිය වශයෙන් ශ්‍රී ලාංකිකයෝ එක ජාතියක්. ඒ නිසා අපි තුල ඇති වෙන්න ඕන ගෞරවයක් අපි එකාවගේ. ඔබ දන්නවා 1948 ඇතුළු ওই නිදහස වෙනුවෙන් සටන් කිරීමේදී මේ සියලු දෙනා එකතු වුණා එක විදියට. ඇයි අපිට රටක් අපේ රට. ඒක විදේශීයකයන්ගේ රට නෙවෙයි අපේ රට. ඒතකොට අපි අන් අයට කත් අදින්න නැතුව
අපේ රටට ලෙන්ගතු වෙලා ජීවත් වෙන්න ඕන. ඒක තමයි එකම ජාතියක් කියලා ජාතික හැඟීම තියෙන්නේ. එහෙම නැතුව විවිධ ආගම් පදනම් කරගෙන භාෂාව පදනම් කරගෙන ಜಾති වර්ගීකරණය කරොත් රට ඇතුලේ ගැටුම් ගොඩයි. ඒ නිසා එක රටක ජීවත් වෙන හැමෝම එක ජාතියක්. දැන් සුදු මහතුරුන්ගේ රටක අපි ගන්න උදාහරණයක් එංගලන්තය. එංගලන්තය තුල එදා ඉඳලා ජීවත් වෙන ගෝත්‍රික කණ්ඩායම් ඉන්නවා. නේ? සුදු මහතුරුන් ඉන්නවා. තව අය ඉන්නවා. ඒතකොට ඒ රටේ අභිමානය තියෙන ඒ රටේ ඉන්න සියලු දෙනා එක ජාතියක්. කළු ජාතිකයෝ තියෙන පුළුවන්. නමුත් එක ජාතියක් විතර සැලකීම උතුම් ගුණාංගයක්. පැහැදිලි. ඒතකොට අන්න එහෙම හැඟීමක් තියෙනකොට තමයි අපි කියන්නේ ඒ හැමෝටම රට ගැන බොහොම අපූර්ව ප්‍රේමයක් උපදිනවා. නේ? ඇල්මක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. අන්න අපි ඒකට කියනවා දේශානුරාගය කියලා. එහෙනම්යි දරුවනේ. ඔබ තුල අනිවාර්යයෙන්ම ওই ගුණාංගය තියෙන්නම ඕන. බලන්න එහෙනම් මම මෙහෙම ප්‍රශ්නයක් හදනවා මේ විදිහට. දේශානුරාගය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? අදහස් කරන්නේ කුමක්ද? අනමයි පුතාලා දන්න මොකද්ද? තම මාතෘ භූමිය කෙරෙහි ඇති ඇල්ම. මොකද්ද? තම මාතෘ භූමිය කෙරෙහි ඇති ඇල්ම. තම මාතෘ භූමිය කෙරෙහි ඇති ඇල්ම. කැමැත්තයි. හරි. right. කැමැත්තයි ප්‍රේමයයි. එහෙම නැත්නම් දේශ ප්‍රේමීත්වයනේ. right. ඒ කියන්නේ සිය මාතෘ භූමිය එහෙම නැත්නම් තමන් ඉපදිච්ච භූමිය නේද? අන්න ඒ කෙරෙහි ඇති ඇල්ම හේවත් කැමැත්ත. දේශ ප්‍රේමීත්වය. එහෙම නැත්නම් අපි කියන දේශානුරාගය. දේශයේ පිළිවන ඇතිවන රාගයවත් කැමැත්ත. ආසාව කියලා කියනවා. නේද? දේශයේ පිළිබඳ ඇතිවන දැඩි ආශාව අනුව ඇතිවන රාගය. නේද? දේශය පිළිබඳ ඒ අනුව ඇතිවන රාගයවත් දැඩි කැමැත්ත ආසාවට අපි කියන දේශානුරාගය.
ඊළඟට ඔබට අහන්න පුළුවන් දේශාභිමානය. දේශාභිමානය. එතකොට ඔබට පැවරුම් තියෙනවා එහා පැත්තේ ඒවා කරන්න දෙයක් නැහැ මේකත් එක්කම කරගෙන යන්න. පැහැදිලිද? දේශාභිමානය. යන්නේ අදහස් කරන්නේ කොහොමද? දේශාභිමානය. දේශානුරාගී. දේශානුරාගී. හැඟීම් ඔස්සේ. හැඟීම් ඔස්සේ තම ජාත භූමිය. තම ජාත භූමිය. ඒ කියන්නේ උපන් භූමිය. ජාත කියන්නේ උපන්. ජාත භූමිය. පිළිබඳ ඇතිවන ආඩම්බරය. ආඩම්බරය. දේශාභිමානය. දේශානුරාගය යන අදහස් කරන්නේ කුමක්ද? තම මාතෘ භූමිය කෙරෙහි ඇති ඇල්ම හෙවත් කැමැත්තයි. දේශප්‍රේමීත්වයයි. දේශාභිමානය යන අදහස් කරන්නේ කුමක්ද? දේශානුරාගී හැඟීම. ඒ කියන්නේ දේශය පිළිබඳ ඇතිවන දැඩි ආශාවත් එක්ක ඇතිවන හැඟීම. right? ඒ තුලින් තමන්ගේ රට කෙරෙහි අභිමානයක් නේද? ඇති වෙනවා නම් ආඩම්බරයක් ඇති වෙනවා. ඒ කෙරෙහි දැඩි ගෞරවයක් එක්ක අපි ඒකට කියනවා දේශාභිමානය කියලා. දේශාභිමානී හැඟවෙන කාව්‍ය නේද? දැන් ඔන්න ඔබට අහන්න පුළුවන් මේකේ මේ විදියට මම අලුත් ප්‍රශ්නයක් මේකට ගන්නවා. හා දේශානුරාගය. පදනම් කරගෙන රචිත වීර කාව්‍යයක් නම් කරන්න. වීර කාව්‍යයක්. ඔබ දන්නවා එහෙනම් දේශානුරාගයේ පදනම් කරගෙන ලියවෙන වීර කාව්‍යයක් තමයි කොළඹ යුගයේ මුල් පරපුරේ ප්‍රකට කවියෙකු වන නේද? අන්න. කොළඹ යුගයේ මුල් පරපුරේ
කවියෙකු වූ ටිබෙට් ජාතික මහින්ද හිමියන් විසින් රචිත මොකක්ද? විරුවන් තනනා ජාතික තොටිල්ල. හෙවත් දරුණ එළවිලි. ගීතය. right. කොළඹගේ මුල් පරපුරේ ප්‍රකට කවියෙකු වූ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් විසින් රචිත විරුවන් තනනා ජාතික තොටිල්ල හෙවත් දරුණ ඇලවිලි ගීතය. right. අන්න එහෙනම් කොළඹගේ මුල් පරපුරේ ප්‍රකට කවියෝ ඉන්නෝ නේද? මුල් පරපුරේ එස් මහින්ද හාමුදුරුවෝ, ජී.එච්. පෙරේරා, ආනන්ද රාජකරුණා නේ. මෙන්න මේ අය දේශාභිමානය, දේශානුරාගය දනවන කාව්‍ය නිර්මාණය කරයි විතරක් නෑ. බුදුගුණ වර්ණනා කිරීම. ළමයින් උදෙසා කාව්‍ය නිර්මාණ. ඒ ළමයි උදෙසා කාව්‍ය නිර්මාණ කර ළමයින්ගේ සිතුම් පැතුම් ආකල්ප බොහොම වර්ධනය කරනවා. ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කරගන්න. පැහැදිලිද? ඔවුන්ට රට කෙරෙහි කියන්නේ ජාතිය කෙරෙහි ඇල්මක් ඇති කරනවා. ජාතිකානුරාගය අන්න. දේශය පිළිබඳ ඇතිවනවා. ඒ වගේම ජාතිය කෙරෙහි දක්වන ඇල්මට අපි කියනවා ජාතිකානුරාගය කියලා. පැහැදිලිද? අන්නේ ඔබට අහන්න පුළුවන් ජාතිකානුරාගය නේද? අපි ඉදිරියේදී සාකච්ඡා කරමු ඒවා. දැන් ඒතර පැහැදිලි. ඔන්න ඒ විදිහට එකේ ප්‍රශ්න ටික කොහොම අහන්න පුළුවන් නේද? දේශාභිමානය සහ දේශානුරාගය. දේශානුරාගය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? තම මාතෘ භූමිය කෙරෙහි ඇති ඇල්ම හෙවත් කැමැත්තයි. දේශප්‍රේමීත්වයයි. දේශාභිමානය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? දේශානුරාගී හැඟීම්. දේශානුරාගී හැඟීම් දේශානුරාගී හැඟීම් ඔස්සේ තම ජාත භූමිය පිළිබඳ ඇතිවන ආඩම්බරය. දේශාභිමානය. දේශාභිමානය හා දේශානුරාගය පදනම් කරගෙන රචිත වීර කාව්‍යයක් නම් කරන්නේ. කොළඹ යුගයේ මුල් පරපුරේ ප්‍රකට කවියෙකු වන එස් මහින්ද හිමියන් විසින් රචනා කරන ලද ජාතික තොටිල්ල හෙවත් දරුණ ඇලවිලි ගීතය. බලන්න. තම ජන්මභූමියේ ස්වභාවයේ සෞන්දර්යය, ඓතිහාසික උරුමය, ස්වාභාවික සම්පත්, ශාස්ත්‍රීයත්වයේ සංස්කෘතියේ උරුමය, ජාතික නිදහස යන කියවෙන දේශානුරාගයේ දැනවෙන නිර්මාණ කරන ලේඛකයෝ බොහෝය. එම නිර්මාණයන්ගේ මුඛ්‍යාර්ථය වූයේ රටවැසියා තුළ දේශාභිමානය ජනනය කිරීම. අන්න එනම් ඒගොල්ලෝගේ විශේෂත්වය තමයි රටවැසියා කිව්වහම අපි පොඩි දරුවාගේ ඉඳලම වයස්ගතයි. ඒ හැමෝටම රට කෙරෙහි ඇතිවෙන අභිමානයක්. බලන්න. දේශාභිමානය ජනනය කිරීම. මහගම සේකර යනු දේශානුරාගයෙන් උදෙවැඩි ස්වාධීන කවියෙකි. ඔහුගේ ප්‍රතිභාව ඉස්මතු කරන රත්නදීප ජන්මභූමිය මේ කාව්‍ය නිර්මාණය සිංහලෙන් ලියවුණු දේශාභිමානී නිර්මාණ අතර ප්‍රමුඛ තැනක් හිමි කරගත්තකි. මේ කාව්‍ය නිර්මාණය ඔබ ගීතයක් ලෙසින්ද රස විඳ ඇත. ඔබ දන්නව එහෙනම් මහගම සේකර කියලා කියන්නේ ඒ තරම්ම සාහිත්‍ය පිළිබඳ පුදුම
පරිචයක් තියෙන චරිතයක්. හැම පැත්තක් පිළිබඳ මන හසල අවබෝධයක් තිබුණා. ඒ නිසා තමයි අපූර්ව නිර්මාණයක් ඔහු තුළ නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි ඔහුට ඔහුගේ ප්‍රතිභාව මොකද්ද මේ කවියෙකු තුළ තියෙන්න ඕන ලක්ෂණ ටිකක් තියෙනවා. මම පුතා ඉගෙන ගන්න ඕන. ඒක තමයි ප්‍රතිභාව. ප්‍රතිභාව කියන්නේ අපූර්ව. ඒ කියන්නේ තේරුම මොකද්ද? පෙර නොවු විරු. අපූර්ව වස්තු. නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. ඊළඟට කවියෙක් තුල තියෙනවන මොකක්ද? ව්‍යුත්පත්තිය. ව්‍යුත්පත්තිය කියලා කියන්නේ ජීවිත අවබෝධය, ජීවිත පරිඥානය. ඒ කියන්නේ යමක ගුණදොස් දැකීමට ඇති හැකියාව. ඒක හොඳයිද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් අවබෝධයට අපි කියනවා ව්‍යුත්පත්තිය කියලා. මොකද්ද කියන්නේ එහෙනම්? කියන්නේ යමක ගුණදොස් දැකීමට ඇති හැකියාව. right? එහෙම නැත්නම් ජීවිත පරිඥානය, ජීවිත අවබෝධය තියෙනවා. ඊළඟට අපි ගන්නවා සතතාභ්‍යාසය. සතතාභ්‍යාසය. ඔබ ගාවත් මේක තියෙන්න ඕන. සතතාභ්‍යාසය. ඒ මොකද්ද? නිතර පුරුදු පුහුණු. නිතර පුරුදු පුහුණු වීම. එවත් අභ්‍යාසවල නිරත වීම. අභ්‍යාසවල නිරත වීම. නිතර පුරුදු පුහුණු වීම හේවත් අභ්‍යාසවල නිරත වීම. ඒතකොට ඔන්න ඔය කියන ලක්ෂණ කවියෙක් සතුව තියෙන්න ඕන. මොකද්ද? ප්‍රතිභාව, අපූර්ව වස්තු නිර්මාණය කිරීමට ඇති හැකියාව, ව්‍යුත්පත්ති යමක ගුණදොස් දැකීමට ඇති හැකියාව හේවත් ජීවිත පරිඥානය. සතතාභ්‍යාසය නිතර පුරුදු පුහුණු වීම හේවත් අභ්‍යාසවල නිරත වීම. ඊට පස්සේ නිසංග කවිත්වය, નિરાයාසයෙන් කවිසිතුවිලි පහළ වීම. අන්න ඒ කියන ලක්ෂණ කවියෙක් ගාව තියෙන්න ඕන. දැන් එහෙනම් බලමු මෙන්න මහගමසේකර විසින් නිර්මාණය කළ තියෙන අපූර්ව ගීතයක් තියෙනවා. මෙන්න මේ ගීතයෙන් අපිට පුළුවන් පුදුම විදියට ප්‍රශ්න හදන විභාගෙදී අහනවා මේක. මේකෙන් අනිවාර්යෙන් ඔබට විභාගෙදී මේ වගේ කෑල්ලක් දාලා අහන මේ ගීතේ
කියවන අදහස, ගීතයෙන් දෙනු ලබන මේකේ තියෙන ව්‍යාකරණ ලක්ෂණ, සංදි සමාස විභක්ති මොනවා හරි තියේද? කෘදන්ත තියෙනවද? නේද? අර්ථද්දුනිය තීව්‍ර කිරීම සඳහා යොදාගෙන තියෙන අලංකාර මෙන්න මේවා. අපි ඉස්සෙල්ලා බලමු කවිය. රත්නදීප බලන්න. රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි. බලන්න කොච්චර හැඟීමක් එනවද නේද? රත්නදීප, රත්න කියන්නේ රුවන් කියන්නේ මැණික්, මැණික් තිබෙන දිවයිනක් මේක. රත්නදීප, දීප කියන්නේ මොකටද? දිවයින. රත්න කියන්නේ රුවන් කියන්නේ මැණික්. ඒතර මාණික්‍ය දිවයිනක් වෙන්න ඕනේ. මැණික් තියෙන රටක් අපි නේද? අපි කියන්නේ දිය සාගරේ මුතු වැටය. ඒතර රුවන් පුරේ, මැණික් පුරේ, මැණික් තියෙන රටක් මේක. ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘ භූමියයි. එහෙනම් ආදි සිංහලේ වීර මී මුතුන්ගේ ලෙයින් නේද? ඒගොල්ලොන්ගේ සාරයේ දහඩිය තමයි මේ. ඒක තමයි මේ. ඒකේ සාරය තමයි මේ තියෙන්නේ. අස්වදලා තියෙන්නේ. ඒ සාරයයි. මාණිකසේ බලන්න. මාණිකසේ පොළො ගැබේ නිදාන වේ. මාණිකසේ මැණික් පොළො ගැබේ නිදාන වේ. මේ තැම්පත් කරලා තියෙනවා. නිදානගත වෙලා තියෙනවා. ඇත්තේ ඒ අභීත දූපුතුන් කිසිම බයක් නැතුව බොහොම තේජාන්විතයි. අභීත දූපුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ, ජාතියේ නාමයෙන් අන්න එකම ජාතියක් වෙනුවෙන් සංග්‍රාම භූමියේ. දැන් මේ සම්බන්ධව එස් මහින්ද හාමුදුරුවෝ අපූර්ව කතාවක් කියන්නේ මේ ගීතයත් එක්ක. පැහැදිලිද? එයා කියන්නේ බලන්න. දැන් මේකේ මේ කොටස බලන්න. ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙළු ලේ කඳයි. දැන් එහෙම ලේ කඳක් හෙළලා මිනිස්සෙක් කවුරු හරි මරුණා නම් තරුණයෙක්. ඔහු දෙවි කෙනෙක් කියලා සැලකුවා කවුද? එස් මහින්ද හාමුදුරුවෝ. ඒ විරුවන් තනනා ජාතික තොටිල තුල. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරබුන්ගේ යතේ නැලවෙන බව සිතනු පුත්. ජාතිය නැමැති සටන් බිම. එතෙන්දි මැරෙන්න පුළුවන්. ගැටි වැටි මල මොහොතේ. හැබැයි ඔබ මැරෙන්නේ නැහැ. දිව්‍ය පුත්‍රයෙක් වෙලා මේ දිව්‍ය ලෝකේ උපදිනවා කියලා එස් මහින්ද හාමුදුරුවෝ කියනවා. පැහැදිලි. සුන්දර සුරබුන්ගේ යතේ. සුන්දර සුරබුන් කියලා කියන්නේ දිව්‍යාංගනාවන්ගේ යතේ. දිව්‍ය අඹුවන්ගේ යතේ. නැලවෙන බව සිතන පුතේ. බලන්නන්න කියන එකෙන් ව්‍යංගයෙන් කියන්නේ මොකද්ද? ඔබ දිව්‍ය පුත්‍රයෙක් ලෙස ඉපදුනා කියන්නේ. ඒක තමයි කවිසිතුවිලි කවි නිර්මාණය කිරීමේ ශක්්‍යතාවය. හරිද? සින්දු උපමාන වැව් තලා මතින් නැදී පද්ම රේණුවෙන් සුගන්ධ වේ. සින්දු උපමාන සාගරයක් වගේ නේද? වැව් තලා මතින්. ඔබ දන්නවා පරාක්‍රම සමුද්‍රය සාගරයක් වගේ මහ විශාල ජල කඳක් තියෙන සමුද්‍රයක්. පද්ම රේණුවෙන් සුගන්ධ වේ. පද්ම කියලා කියන්නේ නෙළුම් වලට. නෙළුම් රේණුවෙන් සුගන්ධ වෙලා සුවඳ පත් වෙලා තියෙනවා. එතකොට මේ සුන්දර පරිසරය දකින්න කාගේද මේ පුණ්‍ය භූමිය කෙරෙහි ආලයක් ඇති වෙන්නේ නැත්තේ? ඒ කෙරෙහි ඇති වෙන ඇල්මක් නැත්තේ කාටද? ඒ නිසා තමයි කියන්නේ දේශානුරාගය. දේශ වාත්සල්‍ය කියලා කියන්නේ දේශානුරාගය. රන් කරල් නමහම සිත් ප්‍රබෝධයෙන් පුරා, රන් කරල් නමහම සිත් ප්‍රබෝධයෙන් පුරා එන්නේ උන්හෙළු ප්‍රාණවායුවයි. ඒ අය දැවැන්ත විදියට වෙහෙස මහන්සි වෙලා නේද? ඒවයි ප්‍රතිඵල තමයි මේ රන් කරල් වෙලා තියෙන්නේ. එයාම කියනවා මොකද්ද? මහගම සේකරයන් කියනවා දෑතේ කරගැට පද්‍ය පන්තිය තුල නේද? දෑතේ කරගැට සිඹ සනසන්නට ලාගොය මේ දලු පවන් සලයි දහදිය මුතු වැට
මල් වරුසාවි කරල් බරින් පී දී වැගිරෙයි. එතකොට මේ අතේ කරකට ඇවිල්ලා තියෙනවා. ඒ කරකට එන්නම් දහඩිය දාගෙන වැඩ කරන්න ඕන. ඒකේ ප්‍රතිඵල තමයි කරල් බරින් වෙලා තියෙන්නේ. අන්න එන රන් කරල් බර උනේ ඔය දහඩිය වගුරුවලා වැඩ කරපු නිසා. එන්නේ උන් හෙළු ප්‍රාණවායුවයි. බලන්න එතකොට ඒගොල්ලෝගේ ශක්තිය තමයි මේ තියෙන්නේ නේද? ඒ සියලු ශක්තියින් තමයි මේ එළියට ඇවිල්ලා රන්වන් පාට කරලින් ස්වයං පෝෂිත වෙලා තියෙන්නේ. මල් පිපි කුලින් කුලේ හැපී ගායනා කරන්නේ ආකාශයේ නැගී වීරයන්ගේ ඒ යශෝ ගීතය. අන්න මේ ඒ තුල තිබිච්ච ඒ උන් තුල තිබිච්ච විශිෂ්ටත්වයේ කීර්තිය සම්බන්ධව තමයි ලුනේ කියන්නේ. ඒ අය කරපු මේ මහා ශ්‍රේෂ්ඨ සේවාව පිළිබඳ තමයි මේ ඇගීමට ලක් කරන්නේ. ඔවුන්ගේ කීර්තිය යසස තමයි මේ සම්බන්ධව තියෙන්නේ. එහෙනම් මෙන්න මේක තමයි රට වෙනුවෙන් යමකට කරන්න පුළුවන් නම් උදාාරතම මෙහෙවර. මාතෘ භූමිය වෙනුවෙන් කවි ගීත සාහිත්‍ය නිර්මාණය කළ මේ සමාජගත කරන්න පුළුවන් නම් පුංචි දරුවගේ ඉඳලා මේ රට කෙරෙහි අපි උපන් දේශය කෙරෙහි නේද? ඇල්මක් ඇති වෙනවා, රාගයක් ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා. ඒ අණු ඇති වෙනවා දේශානුරාගය. ඒ රට තුල ජීවත් වෙන එක ජාතියක් කියලා අපිට ඇති වෙනවා අපූර්ව ඇල්මක්, අනුරාගයක්. අපි ඒකට කියන ජාතිකාණු රාගය කියලා. හොඳට මතක තියාගන්න. ඔබට එහා පැත්තෙන් මේවට අහන්න ප්‍රශ්න ටිකට උත්තර තියෙනවා. දැන් අපි මෙන්න මේකෙන් ප්‍රශ්න ටික තමයි හදන්නේ. ප්‍රශ්න ගොඩාක් මේකෙන් හදන්න පුළුවන් මේ ගීතය තුල. එතකොට මම පුතාලට මේකෙන් අහන ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. බලන්න අපි. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න හදන්න පුළුවන්. මම මේක කවිපාද කොටස් 3කට කඩනවා මේ විදිහට. මේක එක කොටස මේක දෙක මේ කොටස 3. අපිට ප්‍රශ්න හැදීමේදී ලේසියි. right? හිත පළමු ගීපාදයේ තුල මේ විදිහට පළමු ගීපාදයේ තුල තිබෙන දනිතාක්ෂර යෙදී ඇති පද උපුටා ලියන්න. ඉහත පළමු ගීපාදයේ තුල තිබෙන දනිතාක්ෂර යෙදී ඇති පද සොයා ලියන්න. මොකද්ද මේ දනිතාක්ෂර? බලන්න. දනිතාක්ෂර කියලා කියන්නේ ප්‍රාණය උස්ව උච්චාරණය කරන අක්ෂර. ඒවට අපි කියන පුතේ මොනවා කියලාද? මහා ප්‍රාණාක්ෂර කියලා. මොනවා කියලා කියන්නේ? මහා ප්‍රාණාක්ෂර. අන්න එන මහා ප්‍රාණාක්ෂර යෙදුණු පද මොනවද මේකේ තියෙන්නේ? බලන්න. භූමිය කියන එකේ භූ යන්න. හරිද? right? විජය භූමි. අපි එකක් ලියමු. right? අනේ නම් විජය භූමි කියන එක එහෙම නැත්නම් ජම්ම භූමි මේ භූ යන තමයි මහා ප්‍රාණාක්ෂරයේ විදිහට තියෙන්නේ.
හරිද? ජන්ම භූමිය. right? එතන මේ භූ යන තමයි මේකේ තියෙන මොකද්ද? මහා ප්‍රාණාක්ෂරය. ඊළඟට ඔබට අහන්න පුළුවන් මේකේ තියෙන ගැටය සහිත ඇලපිල්ල යෙදී ඇති පදේ උපුටා ලියන්න. හරිද? ගැටේ සහිත ඇලපිල්ල යෙදී ඇති පදේ උපුටා ලියන්න. මොකද්ද ගැටේ සහිත ඇලපිල්ල කියලා කියන්නේ? බලන්න. මාතෘ කියන එකේ තෘ කියනකොට අන්න ඒකට අපි කියනවා ගැටේ සහිත ඇලපිල්ල කියලා. මාතෘ. මාතෘ භූමිය කියන එකේ අපිට එන්නේ කවුද? මෙන්න ගැටේ සහිත ඇලපිල්ල. right? මාතෘ. ඊළඟට මේ ගීතය පළමුවෙනි. තුන්වෙනි ප්‍රශ්නේ ඉහත පළමු ගීපාදේ තිබෙන ඉහත පළමු ගීපාදේ තිබෙන සම්බන්ධ විභක්ති පදයක් උපුටා ලියන්න. සම්බන්ධ විභක්ති පදයක් උපුටා ලියන්න. පළමු ගීපාදයේ තියෙන. දැන් මේ බලා ගන්න. අල්ල ගන්න වෙලේ. බලන්න. රත්නදීප ජන්ම භූමි, ලංකාදීප විජය භූමි. ඒතර බලන්න විජය භූමියගේ විජයග්‍රහණය ලබාගත් භූමිය. මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. ආදි සිංහලේ වීරමී මුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘ භූමියයි. මෙන්න මේ තියෙනවා අපේ කියලා. අපේ කියන්නේ පුතේ අයිතියක්. මෙන්න මේ අයිතිය හැඟවෙන ඕනම පදයක්. අපි ඒකට කියනවා පුතේ මොකක් කියලාද? මොකක් කියලාද කියන්නේ? සම්බන්ධ විභක්තිය. මෙන්න බලන්න අල්ලගන්න. ලේසියෙන්. මම එකේ පොඩි හැඳින්වීමක් දෙනවා. ඔබ අල්ලගන්න. සම්බන්ධ විභක්තිය කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලා තේරුම් අරගෙන උත්තරේ ලියා ගන්න. ඒතර ලේසි. අපි උත්තරේ එක ලියා ගමු මේ විදිහට. අපේ. right? සම්බන්ධ විභක්තිය ඔන්න සම්බන්ධ විභක්තිය කොහොමද අපි හඳුන්වන්නේ? යුක්තිය හෙවත්
අයිතිය 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 හැඟවෙන පද සෑම විටම සම්බන්ධ විභක්ති වේ. යුක්තිය හෙවත් අයිතිය හැඟවෙන පද සෑම විටම සම්බන්ධ විභක්ති වේ. කොහොමද අයිතිය අල්ලගන්නේ මේ බලන්න. වාක්‍යයක් තුලින් අපි පැහැදිලි කරගමු. අම්මා මල්ලිගේ මුහුණ සෝදායි. දැන් බලන්න මේක ප්‍රශ්නයක් අහන විදිය මේ විදියට බලන්න. මුහුණ සෝදාන්නේ කාගේද? සෝදාන්නේ කාගේද? කාගේද? උත්තරේ එනවා උත්තරය මල්ලිගේ. අන්න මේක තමයි සම්බන්ධ විභක්තිය. අයිතිය සම්බන්ධ විභක්තිය. right? හරි. මේක තමයි සම්බන්ධ විභක්තිය. හරි. එහෙනම් ඔන්න අල්ලගත්ත එක පළවෙනි කොටස තුල අපිට තව එකක් ඔබට අහන්න තියෙනවා. ඒකෙන් බලන්න. එතකොට ඊළඟ ප්‍රශ්නේ මේකෙන් අපිට ගන්න තියෙන තව එකක් මේ විදිහට. ඒක පළමු ගී පාදේ. ගී පාදේ තිබෙන නිග්‍රහිතය. යෙදී ඇති පදයක් උපුටා ලියන්න. හරි. නිග්‍රහිතය කියන්නේ මොකද්ද පුතේ? පාලි වලින් නිග්‍රහිතය කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? ඔබ දන්නවා බිඳුවට, අනුස්වාරයට.
අන්න නිග්‍රහිතය කියන්නේ මොකද්ද? අනුස්වාරය. එහෙනම් ලංකාදීප. අන්න පුතේ ලංකාදීප කියන්නේ එතෙන්දී බිඳුව එදිච්ච පදයක තමයි. ලංකාදීප. එන්න මේක තමයි නිග්‍රහිතය කියන්නේ. එහෙම නැත්නම් අනුස්වාරය කියලා කියනවා. අනුස්වාරය. අනුස්වාරය කියන්නේ ස්වරයකට අනුව යෙදෙන නිසා අපි ඉගෙන ගන්නනේ අක්ෂර ටික. මතකයිනේ දැන්? මතක් කිරීමක් කරගන්න. මෙන්න ඊළඟට. මාණික්කසේ පොළොව ගැබේ නිදාන වේ. ඇත්තේ ඒ අභීත දූපුතුන්. ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙළූ ලේකඳයි. සින්දු උපමාන වැව් තලා මතින් නැදී. පද්ම රේණුවෙන් සුගන්ධ වී. ඔන්න මේකේ තියෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න ඔබට. හරිද? කවියා කවි රසය තීව්‍ර කරලීමට යොදාගෙන තිබෙන අර්ථාලංකාර දෙකක් නම් කරන්න. අර්ථාලංකාර දෙකක් නම් කරන්න. මොකද්ද මේ අර්ථාලංකාර කියලා කියන්නේ? කවියක අර්ථ රසය උද්දීපනය කිරීම සඳහා ඉවහල් වන අලංකාර. මොනවද ඒ? කවියක හරි ගීතයක. දැන් මේක ගීතයක්නේ. මේක ගීතයකට ගන්න පුළුවන් කවි. එතකොට මෙන්න මේ දේශාභිමාන ගීතය තුල right අර්ථ රසය තීව්‍ර කරන්න මාගමසේකරයන් යොදාගන්නේ මොනවද මේ? අර්ථාලංකාර. අර්ථාලංකාර කියලා අපි ඉගෙන ගන්න පුතේ උපමා රූපක සංකේත සාම්ප්‍රදායික යෙදුම් අතිශයෝක්ති අලංකාරය උත්ප්‍රේක්ෂ අලංකාරය මෙන්න මේ කියන අලංකාර. ඒව තුල මොකද වෙන්නේ? අර්ථය નિરાයාසයෙන්ම වැඩි වෙනවා. අන්න එහෙනම් මේ ගීතය තුල මේ කවි පන්තිය තුල නේද? එතකොට මෙන්න මේ කියන බලන්න මාණික්කසේ සේ කියලා තියෙනවා. මැණික් වගේ ඊළඟට සින්දු උපමාන right සින්දු උපමාන වැව් තලා මතින් නැදී. සාගරයක් වගේ වැව් තලා මතින් නැදී. පද්ම රේණුවෙන් සුගන්ධ වේ. right එතකොට මෙන්න මේක යොදාගෙන තියෙන්නේ මොකද්ද පුතේ? ඖචිත්ත ගුණෙන් අනුන උපමාලංකාර අන්න අපි ඒක ලියලා ගමු. ඖචිත්‍ය ගුණෙන් අනුන උපමා ලංකාර උපමාලංකාර භාවිත කිරීම. දැන් ඒකට උදාහරණ මොකද්ද? මාණික්කසේ අපි එකක් ලියාගමු. මාණික්කසේ ඒක තමයි right
එතකොට අන්න එතන ඔබ ඒ විදිහට පුළුවන් වෙන්න ඕන අර්ථ රසයට මොනවද යොදාගෙන තියෙන්නේ නේද? ඔබ හොඳට ඔළුවේ තියෙන්න ඕන උපමා රූපක සංකේත අතිශෝක්ති අලංකාරය නේද? මෙන්න මේවා තියෙනවා නම් මේකේ අර්ථ රසයේ ඉහළට යනවා. අපි ඒකට අර්ථද්වනිය කියලා. මොකක් කියලාද? අර්ථද්වනිය. එහෙම නැත්නම් සංකල්ප රූප කියලා කියන. පාඨකයා තුළ චිත්ත රූප මැවීමට සමත් භාෂා අලංකාර. සංකල්ප රූප. දැන් බලන්න එහෙනම් ඔන්න ඊළඟට ගන්න මේකේ ඔබට බලන්න ඉහත ගී කොටස තුල ඉහත ගී කොටස තුල තිබෙන කරණ විභක්ති පදයක් පුටා ලියන්න. හරිද? කරණ විභක්ති පදයක්. බලන්න දැන්. මේක තුල බලන්න මෙන්න තියෙනවා පද්ම කියන පදේ. පද්ම කියන පදේ බිඳිනවා පුතේ පියුම් කියලා. නේද? පද්ම පියුම්. එතකොට මෙන්න මේ පද්ම කියන්නේ මොනවද මේ? නෙළුම් වලට. මොනවාද? නෙළුම් මල් වල. නෙළුම් මල් වල රේණුවෙන් තමයි සුගන්ධ වී කියලා කියන්නේ සුවඳ වී කියන්නේ. රයිට්? එතකොට මෙන්න තව තියෙනවා බලන්න මේකේ ගොඩක් ප්‍රශ්න ඔබට තියෙන ඉගෙන ගන්න. අපි එහෙනම් පළවෙනි එක ගන්නවා කරණ විභක්තිය වලට උදාහරණ. පද්ම රේණුවෙන්. මොකද්ද කරණ විභක්ති කියලා කියන්නේ? මොන කරණ විභක්තියට විස්තරයක් දෙනවා පාඩම් කරගන්න මේක. කරණ විභක්ති. කර්තෘ විසින් අවසාන ක්‍රියාව කිරීමේදී යොදා ගනු ලබන උපකරණ හේවත් මෙවලම සෑම විටම කරණ විභක්ති ගනී. කරණ විභක්ති ගනී. බලන්න කර්තෘ විසින් අවසාන ක්‍රියාව කිරීමේදී යොදා ගන්න ලබන උපකරණයේ හේවත් මෙවලම සෑම විටම කරණ විභක්ති ගනී. ඒ කියන්නේ මොකද්ද මේ? කර්තෘ විසින් අවසාන ක්‍රියාව කරන්න ගන්න. දැන් මම ගන්නවා මම අකුරු ලියන මොකේද? මම පෑනෙන් අකුරු ලියන්නේ. පැහැදිලිද?
අකුරු ලියන්නේ මොකකින්ද? පෑනේ. අන්න එහෙනම් අවසාන ක්‍රියාව කරන්න යොදා ගන්න පුතේ පෑන. මම පිහියෙන් එළවලු කපමි. මම පිහියෙන් ගස කපමි. මම පොරවෙන් ගස කපමි. ගස කපන්නේ මොකකින්ද? පොරවෙන්. ගොවියා උදැල්ලෙන් කුඹර කොටයි. කොටන්නේ මොකකින්ද? උදැල්ලෙන්. අන්න බලන්න උදාහරණයක් අරගෙන. අල්ලගන්න ලීසි. උදාහරණ බලා ගන්න. ගොවියා උදැල්ලෙන් කුඹුර කොටයි. ගොවියා උදැල්ලෙන් කුඹුර කොටයි. කුඹුර කොටන්නේ කුමකින්ද? උත්තරය උදැල්ලේ. නම් මේක මොකක්ද? කරණ විභක්තිය. right අන කරණ විභක්තිය අල්ලගත්තා. ඔබට පුළුවන් ඒක උත්තර ලියා ගන්න. පැහැදිලිද? බලන්න මේ ටික. තව තියෙද බලන්න මේකේ? ඔව් තව තියෙනවා නේද? තව තියෙන මේකේ ප්‍රශ්න ගොඩක් ඔබට තියෙනවා බලන්න. පළවෙනි එක අපි හරි. කවියා කවි රසයේ තීව්‍ර කරලීමට යොදාගෙන තිබෙන අර්ථාලංකාර දෙකක් නම් කරන්න කිව්වහම අපි මාණික්කසේ කියන එක සින්දූපමාන කියන එකත් ගන්නවා. ඊළඟ එක ඔය එකත් එහෙම ඔබට ගන්න පුළුවන්. සින්දූපමාන. සින්දූපමාන. හරි. එයද ගී කොටස තුල තිබෙන කරණ විභක්ති පදයක් උපුටා ලියන්න. පද්ම රේණුවෙන්. right. කතුරු විසින් අවසාන ක්‍රියාව කිරීමේදී යොදා ගන්න ලබන උපකරණයේ හෙවත් මෙවලම සම විටම කරණ විභක්ති ගනී. උදාහරණය උදැල්ලෙන් කුඹර කොටයි ගොවියා. ගොවියා කොටන්නේ මොකෙන්ද? උදැල්ලෙන්. මෙන්න ඊළඟට ගී කොටසේ තිබෙන උපසර්ග සහිත පදය උපුටා ලියන්න. right. බලන්න මේකේ තියෙනවා මේ ගීතය තුල අභීත කියලා. අන්න බලන්න. බීත අභීත.
හරිද? එතකොට මෙන්න මේ කියන එක තමයි උපසර්ග පදේ තියෙන්නේ. මොකද්ද මේ උපසර්ගයක් කියන්නේ? අන්න බලා ගන්න. ඒකත් එක්කම ඉගෙන ගන්න. උපසර්ග. right? උපසර්ග කියලා කියන්නේ අව්‍ය පද. අව්‍ය පද කියලා කියන්නේ වෙනස් නොවන වර්ණ නැගෙන පද. මොනවාද? වෙනස් නොවන වර්ණ නැගෙන පද වලට අපි කියනවා අව්‍ය පද කියලා. අව්‍ය පද කොටස් දෙකයි නිපාත සහ උපසර්ග. මොනවාද පුතේ? නිපාත සහ උපසර්ග. උපසර්ග කියන පදේ හැදෙන්නේ මේ විදිහට. උපදන සර්ග යන පද දෙක එකතු වෙනවා. උප කියන්නේ සමීපේ, සර්ග කියන්නේ වැළඳ ගන්නවා. එහෙනම් සමීපේ අර්ථ වැළඳ ගන්නවා කියන එක තමයි මේකේ අදහස තියෙන්නේ. සමීපයේ අර්ථය වැළඳ ගන්නවා. මොකද? නාමයක හෝ ක්‍රියාවක මුලක සමීපයේ අර්ථය වැළඳගෙන හිතුණොත් අර්ථය වැඩි කරනවා, හිතුණොත් අර්ථය දුෂ්‍ය කරනවා, හිතුණොත් අර්ථයට අනුගත වෙනවා. ඕක තමයි උපසර්ග මගින් වෙන්නේ. ජාත සුජාත. පැහැදිලිද? ධන සුධන. ධන දුදන අනර්ථය දුෂ්‍යයි. පැහැදිලිද? නඩු අවනඩු. පති අධිපති එකම තේරුම. නායක අනුනායක. අන්න එන උපසර්ග කියන්නේ පුතේ නාමයක හෝ ක්‍රියාවක මුලට එකතු වෙන ඒවා අර්ථය වැළඳ ගන්නවා, හිතුණුත් අර්ථය වැඩි කරනවා, අර්ථය උඩ දානවා, හිතුණුත් අර්ථය පහත් කරනවා. එක එක්ක වෙනස් කරනවා, එක්ක දුෂ්‍ය කරනවා. පැහැදිලිද? එක්ක අනුගත කරනවා. අන්න එන උපසර්ග කියන්නේ මොකද්ද පුතේ? නාමයක හෝ ක්‍රියාවක මුලට එකතු වෙලා ඒකේ අර්ථය වැළඳ ගැනීම. අන්න එනම් උපසර්ග කියන අදහස ඔබට මම පැහැදිලි කරලා සරලව හැදෙන හැටි. එතකොට නිපාත. නිපාතත් එහෙමයි. බලන්න දැන් ගීතයේ තියෙනවා නිපාත. නිපතිති. නිපාතෝ. ඒ මොකද්ද? වැටෙන නිසා නිපාත. වැටෙන්නේ කොහාටද? වාක්‍යයක මුල, මැද, අග. කොහරද වැටෙන්නේ? වාක්‍යයක මුල, මැද, අග යන ස්ථානවල වැටෙන නිසා ඒවට කියනවා නිපාත කියලා. අන්න එන පාලි වලින් කියන්නේ නිපතෝ, නිපතිති නිපාතෝ කියලා. කොහොමද පුතේ කියන්නේ? නිපතිති නිපාතෝ. මේ බලන්න උදාහරණයක් දැන් එහෙනම්. නිපාත වලට උදාහරණයක් බලා ගන්න. අද උදෑසන ප්‍රබාද්ද මාලනීද පන්සල් ගියහ. බලන්න එතකොට ප්‍රභාතුයි කවුද යන්නේ? මාළනේ යනවා පන්සල්. කවද යන්නේ? අද යනවා. ද තියෙනවා. හ තියෙනවා. අන වාක්‍ය අවසානය, වාක්‍ය මැද, වාක්‍ය මුල. එහෙනම් මුල මැද අග යන ස්ථානවල වැටෙන නිසා අපි ඒකට කියනවා පුතේ නිපාත කියලා. රයිට්? તો මේවා ඉතින් ඕන තරම් සින්දු වල තියෙනවා. මෙන්සේ වැනි වගේ ලෙසින් සමග කැටුව එක්ව අන්න ඒවට අපි කියන්නේ නිපාත කියලා. අහන්න පුළුවන් ඔබට නිපාත පදයේදී තිබෙන නිපාත පදයේදී තිබෙන පද උපුටා ලියන්න. එහෙම නැත්නම් නිපාත පද වෙන් කරන්න. නිපාත පදයේදී නෑ, නිපාත පද වෙනම දෙන්නේ. නිපාත පද නම් කරන්න කියයි අන්න සේ කියලා තියෙනවා. සේ කියලා. ඊළඟට ඔබෙන් අහනවා මේකේ අතීත කාල කෘදාන්ත පද ප්‍රත්‍යාත නාම යටතේ එනම පුතේ කෘදාන්ත කියලා පාඩමක් ඔබට ඉදිරියට උගන්වන්න. ඒතර මේකෙම උගන්වන්නේ මේ විභාගෙදී අහන නිසා. හරිද? මේක අපි ලියමු මේ විදිහට. මුල මැද අග. පැහැදිලිද? ඒතර මේ තුනම මොනවද?
මේ තුනම නිපාත. හරි. මෙන්න ඊළඟ ප්‍රශ්නේ ඕකෙන් අහන. ඉහත ගී කොටස තුල තිබෙන අතීත කාල කර්තෘකාරක කෘදාන්ත පද උපුටා ලියන්න. ප්‍රත්‍යාර්ථ නාම කියලා කියන පුතේ ප්‍රත්‍යේ අර්ථයේ බලවත් යෙදෙන නාම. තද්දිත සහ කෘදාන්ත කියලා තියෙනවා. ඔබ 9 දී 8 දී මේවා යම් ප්‍රමාණයක් ඉගෙන ගත්තා. 11 වසරේදී මේක හොඳටම ඉගෙන ගන්න තියෙන ප්‍රත්‍යාර්ථ නාම කියලා. ඒ යටතේ තමයි කෘදාන්ත කියලා ඉගෙන ගන්න තියෙන්නේ. මොනවාද? කෘදාන්ත. මේ විදිහට. ක්‍රෝධන අන්ත. ක්‍රෝධන අන්ත. ක්‍රෝ කියලා කියන්නේ ක්‍රියා අර්ථය කියන එක. අන්ත කියන්නේ අවසානය. එහෙනම් අවසානයේ ක්‍රියාර්ථය ප්‍රකාශ කරන පදවලට අපි කියන පුතේ කෘදාන්ත කියලා. මොනවා කියලාද කියන්නේ? අවසානයේ ක්‍රියාර්ථය ප්‍රකාශ කරනවා නම් ඒවට අපි කියනවා කෘදාන්ත කියලා. ඒතර කෘදාන්ත පදයක් හදන්නේ කොහොමද? කෘදාන්ත පදයක් හදාගන්නේ ක්‍රියාපදයේ මුල් අවස්ථාවකට ප්‍රත්‍ය එකතු කරලා. ක්‍රියාපදයේ මුල් අවස්ථාවකට ප්‍රත්‍ය එකතු කරලා. දැන් කොහොමද හදන්නේ? මෙන්න එනම් මේකේ තේරුම හරි. මොන කෘදාන්ත පදයක් හදන විදිය දැන්. කොහොමද හැදෙන්නේ? කෘදාන්ත පදයක් මේ විදියට ක්‍රියාපදයක මුල් අවස්ථාවට කෘදාන්ත ප්‍රත්‍ය එකතු කිරීමෙන් සාදා ගනු ලබන පද කෘදාන්ත වේ. කොහොමද? ක්‍රියාපදයේ මුල් අවස්ථාවක් අපි ගන්නවා මේ විදියට. ක්‍රියාපදයේ මුල් අවස්ථාව ඔබ දන්න හොයන විදිය ඕනම ක්‍රියාපදයක් අරගෙන හදන්න පුළුවන්. අපි වෙලාසෙනින් කතා කරා මේවා. බල කියන එකට අපි එකතු කරනවා න හැදෙනවා බලන කියලා. අන්න ඒකට අපි කියනවා කෘදාන්ත කියලා. පැහැදිලිද? දැන් ඔන්න ඕකෙදී කර්තෘකාරක හංගවනවා නම් ඒකට අපි කියනවා කර්තෘකාරක කියලා. කර්මකාරක හඳුනනවා නම් කර්මකාරක කියනවා. කාලය අතීත නම් අතීත කාල කියනවා. අන්න එනම් කොහොමද එන්නේ? කර්තෘකාරක අතීත කාල කෘදාන්ත නම් අපි හදන්නේ කොහොමද පුතේ? මේකට එකතු කරනවා අතීත කාල ප්‍රත්‍ය. බලදන ඊ හැදෙනවා බැලී. අන්න අතීත කාල කෘදාන්ත ප්‍රත්‍ය විදිහට අපි ඉගෙන ගන්නවා යන්න ඊයන්න උයන්න ඌයන්න. කියන එකක් තියෙනවා. ඈ කියන එකක් තියෙනවා.
කෑ ගෑ පෑ කළ. මේකේ වඩා වැඩිපුර එන්නේ පුතේ මෙන්න මේ ප්‍රත්‍ය හතර තමයි උදාහරණ ගොඩක් තියෙනවා. මෙන්න හදා ගන්න බලන්න. එතකොට ඔබට පුළුවන් සින්දුවෙන් හොයාගන්න මේ විදියට. මේ බලන්න. කඩදන කැඩි. කඩදන කැඩි. කඩදන කැඩු. කඩදන කැඩු. එන හඬ මතකයි. යන්න සහ උයන්න. ඊ සහ ඌ තියෙනවා නම් ඒවා අතීත කාල කෘදාන්ත කියලා. බැලිය බැලූහ පේනවද? නැටූහ කැඩූහ වැනූහ තැලිය. පැහැදිලිද? එතකොට අන්න ඒව තමයි අතීත කාල කෘදාන්ත. බලන්න එහෙනම් ඔබ ගීතය තුල මේවා තියෙද කියලා. අපි ඒක හැඳින්වීම දෙනවා උදාහරණ අරගෙන ඉවර වෙලා. නැතිනම් ඇදී නිදාන වේ. හැලු. right. තර මෙන්න මේ පද සුගන්ධ වී. වී කියන එක තනක් තියෙන නිසා මේ පැහැදිලිද? අනේ නම් සුගන්ධ වී ඇදී. කතරුකාරක අතීත කාල කුදන්ත පදයක් උපුටා ලියන්න තියෙනවා. මෙන්න උදාහරණය නා. සුගන්ධ වේ. right. අන්නේ. දැන් අපි එකේ කතරුකාරක එකේ හැඳින්වීමක් ඔබට දෙන්නම් මේ විදිහට. බලා ගන්න, පාඩම් කරගන්න. කාලය වශයෙන් අතීත කාලය. ප්‍රකාශ කරන කර්තෘකාරක වාක්‍යවල යෙදෙන කෘදාන්ත කතෘකාරක අතීත කාල කුදන්ත වේ. අතීත කාල කුදන්ත වේ.
කාලය වශයෙන් අතීත කාලයේ ප්‍රකාශ කරන කතෘකාරක වාක්‍ය වල දෙන කුදන්ත කතෘකාරක අතීත කාල කෘදන්ත වේ. එතකොට කෘදන්ත වේ. හරි. මේ සඳහා මෙසේ මොනවාද? උයන්න යන්න right හරි. ඊළඟ බලන්න. රන් කරල් නමාහමා සිත් ප්‍රබෝධයෙන් පුරා එන්නේ උන් හෙළූ ප්‍රාණවායුවයි. ගංගා තරංගරාව දීරිදී වනින් මල් පිපී කුලින් කුලේ හැපී ගායනා කරන්නේ ආකාශයේ නැගී වීරයන්ගේ ඒ යසෝ ගීතයයි. බලන්න එහෙනම් මේකේ මොනවද තියෙන්නේ? මේකේ තියෙන ඔබට මේ වගේ ප්‍රශ්න. දැන් ඔයාලට පැහැදිලි කරා මම මේක. දැන් අපි මේකෙන් ප්‍රශ්න හදන මේ විදිහට. ඉහත ගී කොටස තුල තිබෙන පූර්ව ක්‍රියාපද සොයා ලියන්න. right. දැන් මොකද්ද මේ ක්‍රියාපදයක් කියලා කියන්නේ? අන්න මේ ටික දැන මේවා අනිවාර්යෙන් විභාගයට එනවා. පැහැදිලිද? මේවා දැන් ඔබට තියෙන්නේ 9 8 උගන්වපු ඒවා. සමහරට ඔබට මේවා මතක නැතුව ඇති. ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ක්‍රියාපදයක් කියලා කියන්නේ? කිරීමක්, වීමක් හෝ විදීමක් හැඟවෙන පද. මොනවා පුතේ? කිරීමක්, වීමක් හෝ විදීමක් හැඟවෙන පදවලට අපි කියනවා ක්‍රියාපද කියලා. අන්න දැන් මම ඒකේ ඔබට ක්‍රියාපද කියන එක නම් සරල නිර්වචනයක් දෙනවා මේ විදිහට. ක්‍රියාපද කියන එක ලියලා මෙහෙම. ක්‍රියාපද. කිරීමක්, විඳීමක් හෝ වීමක් හැඟවෙන පද ක්‍රියාපද යනුවෙන් හැඳින්වේ. කිරීමක්, වීමක්, විඳීමක් හෝ වීමක් හැඟවෙන පද ක්‍රියාපද යනුවෙන් හැඳින්වේ. අන්නේ ක්‍රියාපද අතරේ අපි උගන්වනවා පුතේ ඔබට මොනවද? පූර්ව ක්‍රියා, විධි ක්‍රියා, right? අසම්භාව්‍ය ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා. මෙන්න මේවා කොහොමද වාක්‍යවල යෙදෙන්නේ කියලා. ඒතර පූර්ව ක්‍රියා කියලා කියන්නේ මොනවද? කර්තෘ විසින් අවසාන ක්‍රියාවට පෙර අවසන් කරන ඒවා. කර්තෘ විසින් අවසාන ක්‍රියාව කරන්නට පෙර අවසන් කරන ඒවාට අපි කියනවා පුතේ පූර්ව ක්‍රියා කියලා. මේ බලන්න. අපි පූර්ව ක්‍රියා හැඳින්වීමක් දෙනවා මේ විදිහට. ක්‍රියාපද එකින් එක අපි හඳුනා ගන්නවා මේ විදිහට. ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්නවා
පූර්ව ක්‍රියා. පූර්ව ක්‍රියා. මේකට අපි කියනවා පෙර කිරිය කියලා. පෙර කිරිය. හිස්සා ක්‍රියා. මේකට කියනවා අපි මුසු කිරිය. right? විධික්‍රියා. විධිකිරිය. අසම්භාව ක්‍රියා. අසභව කිරිය. ඊළඟ එක ප්‍රයෝජ්‍ය ක්‍රියා. ප්‍රයෝජ්‍ය ක්‍රියා. පියදු කිරිය. පියදු කිරිය. ඊට පස්සේ ආශිර්වාද ක්‍රියා. මොනවාද? ආසිකිරිය. ආසිකිරිය. පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, විධි ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, ආශිර්වාද. මේවා අනිවාර්යෙන් එනවා බලන්න. ওই ක්‍රියාපද අනිවාර්යෙන් එනවා. ඒ හින්දා මේවා අනිවාර්යෙන් ඔබ දැනගෙන ඉන්නම ඕන. පැහැදිලිද? බලමු අපි පූර්ව ක්‍රියා කියන්නේ මොකක්ද කියලා. දැන් ඔන්න මේ ටික දානවා. අපි එකින් එක පොඩ්ඩක් පැහැදිලි කිරීම කරගෙන යනවා. ඔබට පුළුවන් එතකොට ඒක හඳුනා ගන්න මේ විදිහට. පූර්ව ක්‍රියා. පූර්ව ක්‍රියා. කර්තෘ විසින් අවසාන ක්‍රියාවට පෙර අවසන් කරනු ලබන ක්‍රියා පූර්ව ක්‍රියා. යනුවෙන් හැඳින්වේ. right? කර්තෘ විසින් අවසාන ක්‍රියාවට පෙර අවසන් කරනු ලබන ක්‍රියා පූර්ව ක්‍රියා යනුවෙන් හැඳින්වේ. කළා ඉවරයි. පැහැදිලිද? බලන්න එහෙනම්. කොහොමද කියලා අපි අඳුරගන්නේ? මේ බලන්න. උදාහරණයක් බලන්න. ගොවියා උදෑසන නැගිට කා පී කාබි කුඹුරට ගොස්
ගොස් කුඹුර කොටා ගෙදර ආවේ. බලන්න ගොවියා උදෑසන නැගිට කාබී කුඹුරට ගොස් කුඹුර කොටා ගෙදර ආවේ. right? ගොවියා උදෑසන නැගිට මුහුණ සෝදා කාබී හැඳ පැළඳ අන්න කළා ඉවර වෙච්ච ඒවා ටික තමයි මේ තියෙන්නේ. මම මේ ඔබට කෙටියෙන් ඒක දැක්ුවේ. බලන්න එතකොට උදෑසන නැගිට කාබී ගොස් කොටා අන්න එන කළා ඉවර වෙච්ච ඒවා ගෙදර එන්න පෙර කරපුවා තමයි උදෑසන නැගිට්ටා කෑවා බිව්වා කුඹුරට ගියා කෙටුවා අන්න ඒවා අපි කියනවා පූර්ව ක්‍රියා කියලා. පැහැදිලිද? කර්තෘ විසින් අවසාන ක්‍රියාවට පෙර අවසන් කරනු ලබන ක්‍රියා පූර්ව ක්‍රියාවේ. දැන් බලන්න මේ ගීතයේ තුල තියෙන බලන්න පූර්ව ක්‍රියා. රන් කරල් නමා හමා පේනවද? නමා හමා හරිද? රාවදී හරි. මම කිහිපයක් තෝරගත්තේ. නමා හමා නැගී right. හරි. දැන් බලමු ඊළඟ මිශ්‍ර ක්‍රියා. මේවා හරි වටනවා. මේ විභාගෙදී අනිවාර්යෙන් අහන ඒවා. ඒ ලෙවල් දක්වා අහනවා. ඒ ලෙවල් එහාට ගියාම ඒත් අහනවා. මිශ්‍ර ක්‍රියාවක් කියන්නේ මොකද්ද? කර්තෘ විසින් අවසාන ක්‍රියාව සමග කරනු ලබන ක්‍රියා මිශ්‍ර ක්‍රියාවේ. right? මිශ්‍ර ක්‍රියාපදයක් පුතේ හදාගන්න ක්‍රම තියෙනවා. කර්තෘ විසින් අවසාන ක්‍රියාව සමග කරනු ලබන ක්‍රියා මිශ්‍ර ක්‍රියා. ඒ කියන්නේ ඒකත් එක්ක මනා සම්බන්ධතාවයක් තියෙනවා. අවසාන ක්‍රියාව සමග මනා සම්බන්ධතාවයක් දක්වන ක්‍රියාවට අපි කියනවා මිශ්‍ර ක්‍රියා. ඒකත් එක්කමයි යන්නේ. දැන් උඩ පැන මම පාරේ යනවා. අන්න එහෙනම් ඒකත් එක්කම තමයි මේක යන්නේ. පැහැදිලිද? දැන් එතෙන්දි හොයාගන්න පුළුවන් අපිට ක්‍රම දෙකක් තියෙන බලන්න. ක්‍රියාමූලයට බලන්න. ක්‍රියාමූලයේ තියෙන කර කියන එක මේකට මින් එකතු කරනවා. දැන් මේක ඉංග්‍රීසි භාෂාවෙන් නම් අපි කියන්නේ මොකද්ද? continuous tense. present continuous past future කියලා ඔය තුනම ඉගෙන ගන්න එකෙන් තමයි.
මම උගන්නමින් ඉන්නවා. මං ඊයේත් උගන්නමින් හිටියා. හෙටත් උගන්නමින් ඉන්නවා. උගන්න හිටියා. right? අන්න එහෙනම් කරදන means කරමින්. හරිද? ඕකම එනවා ඊට පස්සේ ක්‍රියාමූලයට එකතු වෙනවා පූර්ව ක්‍රියාපදයක් කර කර. කර කර. right? බල බලා නැතගින් සබා. බල බලා. ආන්න පැහැදිලිද? බල බලා. පිපි මල් පිපි. එහෙනම් පිපි කියන්නේ මොකද්ද? මිශ්‍ර ක්‍රියාවක්. අන්න පිපි කියලා කියන්නේ මොකද්ද පුතේ? පිපි. right? එතකොට අන්න ඒක අපි කියනවා එහෙනම් මිශ්‍ර ක්‍රියාවක් පිපි. හරි? හරිද? දැන් මේකේ කර දනමින් කරමින් මේකේ පූර්ව ක්‍රියාව තමයි මේක එකතු වෙන්නේ. ඒකට අපි කියනවා මිශ්‍ර ක්‍රියාවක් කියන මිශ්‍ර ක්‍රියාවක් හදා ගන්න ක්‍රම දෙකයි. ක්‍රියාමූලයට ප්‍රත්‍ය එකතු කරනවා මින් කියන එක. ඊට පස්සේ ක්‍රියාමූලයට පස්සේ එකතු කරනවා පූර්ව ක්‍රියාව. බල කියන ක්‍රියාමූලයට බල බලා කිව්වහම බල බලා කියලා එනවා. පැහැදිලිද? right. ඔන්න එහෙනම් මිශ්‍ර ක්‍රියාව හරි. ඊළඟට අපි ඒකේ විධික්‍රියාපදය. විධික්‍රියා. 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 right? විධික්‍රියා. මොකද්ද මේ? විධානයක්. විධානයක් හැඟවෙන පද. විධානයක් හැඟවෙන ක්‍රියා කෙටියෙන් ඔය ලියන්නේ විධානයක් හෝ අනකිරීමක්. විධානයක් හැඟවෙන ක්‍රියා විධික්‍රියා. යනුවෙන් හැඳින්වේ. right? විධික්‍රියාපදයක් හදන්නෙත් එහෙමයි. විධික්‍රියාපදයක් හදන්නේ ක්‍රියාමූලයකට ප්‍රත්‍ය එකතු කරලා මොනවද ප්‍රත්‍ය එකතු කරන්නේ මේ විදිහට බලන්න හරි ලේසියි. දැන් අපි ගන්න මේ විදිහට බල කියන ක්‍රියාමූලය අපි මේකට කියන ධාතු ප්‍රകൃතිය කියලා බලන්න මෙහෙම ලියන්න. ධාතු ප්‍රകൃතිය. ඔන්න මතක තියාගන්න. ධාතු ප්‍රകൃතිය. වරහනේ අපි දන්නවා මොකද්ද මේකට අපි කියන්නේ? ක්‍රියාපදයේ මුල් අවස්ථාව. ක්‍රියාපදයේ මුල් අවස්ථාව. මුල් අවස්ථාව. ක්‍රියාපදයේ මුල් අවස්ථාව. right? ධාතු ප්‍රകൃතිය. එතකොට අපි ධාතු ප්‍රകൃතියක් ගන්නවා බල කියලා. බලන්න මේකට එකතු කරලා බලන් බලන්. right? බල අන්න බලන්න. බලනු බලව් බලව් පොළොන්නරු අනුරාපුර පෙදෙස. බලව් බලනු මැනවේ. බලනු මැනවේ. බලනු මැනවේ. ඊළඟට අපි ගන්නවා බල කියන එකට පිය කියන ප්‍රත්‍යය. බල පිය කියලා. බල පිය. එහෙම නැත්නම්
බලපං කියලා එනවා. පං කියන ප්‍රත්‍යය. බල ධන පං. බලපං. පැහැදිලිද? බලන්නකො විධික්‍රියාපදයක් කොච්චර තියෙනවද කියලා හදාන්න නේද? බලන්න. අන්න බලන් සඳ රම් තැටියෙන් සුදු සිත ගඟුල් ගලනා. නේද? බලන් කඩතිර සොඳුරේ. අන්න බලන් ඉදිකඩ ළඟ කොකොරෑන වගේ ඇවිත්. අන්න බලන්. හරිද? බලන් කඩතුරා හැර. පොළව කොටන තැන පාර තනන තැන ගිනියම් මව්වේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ. දෙවියෝ වැඩ ඉන්නේ. බලන් කඩතුරා හැර දැසේ. අනපේ. එතකොට මේ අපි කියන්නේ මේ විධික්‍රියා කියලා. විධානයක් හෝ අනකිරීමක් ප්‍රකාශ කරනවා නම් අපි ඒවට කියන පුතේ විධික්‍රියා කියලා. පැහැදිලිද? අන්න එහෙනම් විධික්‍රියා කියන පාඩම කොටස ඔබට හොඳට පැහැදිලි. එතකොට අපි මේ කොටස මම පුතාලට මෙතනින් හමාර කරනවා. ඉතිරි කොටස අපි ඊළඟ කොටසේ සාකච්ඡා කරනවා. අදට මේ පාඩමේ මේ කොටස මම මෙතනින් හමාර